දෙක කොරින්ති පස්වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ සිට අපි සුළු මොහොතක් යාඥා කරමු. මගේ ජීවමාන ජේසුනේ, මගේ දෙවියන් වහන්සේ, ඔබ වහන්සේගේ කරුණාව අප වෙත නිදහස් කොට මගේ රජුන් වහන්සේ මේ මුළු වචනය ඔබ වහන්සේ තුළ සහමයින් වහන්සේ අපේ හදවත් වලට අවබෝධ කරගන්න ඔබ වහන්සේ අපට ඉඩ දෙන සේක්වා ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ මුළු වචනය ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලට ශුද්ධාත්මකින් ආලේප කරන අතර නාසර ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ මුළු වචනයට විරුද්ධව ක්‍රියා කරන මුළුම සතුරාගේ බලය මේ මුළුම අන්ධකාරයේ ක්‍රියාව නාසර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ලේවල බලයෙන් ශාපකට බැන් තහනම් කොට අහෝසි කරන අතර වහන්සේගේම කරුණාව නිදහස් කෙරේවා ඔබ වහන්සේගේම ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔස්වමන වචනය උගන්වන්නාට අවශ්‍ය ප්‍රඥාවත් ඉගෙන ගන්නාට අවශ්‍ය ප්‍රඥාවත් ඔබ වහන්සේ නිදහස් කර ජේසුස් වහන්සේගේ නාමයෙන් කිසි මිනිසෙකුගේ වචනයක් නොවන පිණිසත් ඔබ වහන්සේම ස්වාමීන් වහන්සේ මගේ මුඛය වෙමින් ඔබ වහන්සේගේ මහදවතේ පණිවිඩය ප්‍රකාශ කරන හැටියට ඔබ වහන්සේ ආලේප කොට අභිෂේක කරවයි කියලා ආඥා කරනවා ශුද්ධාත්ම ගින්නෙන් ආලේප කොට මුද්‍රා කොට මගේ දෙවියන් වහන්සේගේ වචනය ඔබ වහන්සේම ස්ථානයේ හැම කෙනෙක් තුළම ස්ථීර කෙරේවයි කියලා ආඥා කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියල්ල ඔබ වහන්සේටම කැපයි ඔබ වහන්සේටම බාරයි ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන් හොඳයි මේ වෙනකොට නේ පවුල්තුමා සුභාරංචියේ සුවඳක් කිව්වා සුභාරංචියේ නේ සුභාරංචිය අලංකාරයක් කියලා කිව්වා ඒ වගේම සුභාරංචිය තුල තේජසක් තියෙනවා කිව්වා ඒ වගේ සුභාරංචිය ගැන කතා කරගෙන ඇවිල්ලා උන්වහන්සේගේ ප්‍රේමය ගැන කතා කරා නේ උන්වහන්සේගේ ප්‍රේමය ගැන කතා කරාම එක්කම ඊට පස්සේ ගිය සති පවුල්තුමා කතා කරා උන්වහන්සේ තුල අපේ අලුත්කමනේ අපි දැන් සියල්ලම අලුත්ව තිබේ. දැන් පරණ දේවල් පහ වෙලා ගිහින් තියෙනවා. හොඳයි. ඒ නිසා මොකද ස්වාමීන් වහන්සේ සමග අපි පියාණන් වහන්සේ සමග අපි සමග කිරීමකට ඇතුල් වෙලා තියෙනවා. හොඳයි. එබැවින් දෙවියන් වහන්සේ 20 වෙනි පදය අප ලවා ඉල්වන්නාක් මෙන් අපි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට දෙවියන් වහන්සේ හා සමගි වෙන්නයි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව. මොකද කියන්නේ එබැවින් දෙවියන් වහන්සේ අප ලවා ඉල්ලන්නාක් මෙන් අපි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට දෙවියන් වහන්සේ හා සමගි වෙන්නයි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව. කාගෙන්ද ඉල්ලන්නේ? නුඹලාගෙන්. නුඹලාගෙන් ඉල්ලනවා. අපෙන් ඉල්ලනවා. මොනවද ඉල්ලන්නේ? කියන්නේ දෙවියන් වහන්සේ එක්ක සමගි වෙන්න කියලා. දෙවියන් වහන්සේ එක්ක යාළු වෙන්න කියලා. තාත්තා එක්ක යාළු වෙන්න කියලා. නේද? දැන් පොඩ්ඩක් හරි තරහ වෙලා ඉන්නවා නම් තාත්තට තරහ ගිහිල්ලා ඉන්නවා නම් ඒ තරහ තාත්තට අමතක කරන්න ඉඩ දීලා අපිට තාත්තා එක්ක චුට්ටක් තරහ ගිහින් ඉන්නවා නම් ඒ තරහත් අමතක කරලා දාලා නේද? දෙන්නට යාළු වෙන්නයි කියන්නේ. නේ? අපිට වෙලාවකට තරහ යනවා නේ තාත්තත් එක්ක. ඉල්ලපුවම දෙන්නේ නැති වුණාම නේද? ප්‍රශ්න හැම වෙලේම ප්‍රශ්න මම මෙච්චර ඉල්ලුවේ ඔච්චර හැමදාම මං ඉල්ලන්නේ නැත්නම් මේ ටික මට දෙන්න ගන්න බෑනේ. නේ? දෙවියන් වහන්සේ මෙච්චර මන් දෙවියන් වහන්සේ වදානවා මම මෙච්චර සේවය කරනවා මේ ටික මට කරලා දෙන්න නේ හැමදාම මොකක් හරි තියෙන චූටි කෙන්දිරියක් තියෙනවා පොඩ්ඩක් ඇත්තනේ. ඉතින් ඒකත් අමතක කරලා දාලා තාත්තට යාළුවනේ තාත්තට මොනවද තියෙන කෙන්දිරිල අපි ගන්න. මුන්ට මෙච්චර කරත් ඔච්චර තමයි. නේ? මුන්ට කොච්චර කරත් ඔච්චර තමයි. නේ මුන්ට මම කොච්චර සමාව දුන්නා කොච්චර ඇඟිල්ලෙන් එන හැමදේම කිව්වත් ඒකම කරනවා නේ අර නේ මඩේම ලකිනවා නේ නානවා ඉල්ලන් කනවා ඉල්ලන් නානවා ඇදගෙන නානවා නේ මොනවා කරන්නද මුන් එක්කම කමන්නේ ඉතින් මොකද්ද බැඳගත්ත පෙරේ ගානවා කියලා අපේ නේ දෙවියන් වහන්සේත් අපිව මේචල් කරගෙන යනවා ඇති නේ ගියාපම තමයි අහගන්න වෙන්නේ කියපු වචන ටික නේ ඒ වගේ තාත්තා එක්ක යාළු වෙන්න කියන තාත්තත් එක්ක සමගි වෙන්න එතකොට හැමදාම මොනවා වුණත් අපි හැමදාම ජීවිතේ හැම මොහොතකම දැන් අපි කියමු හස්බන්ඩ් වයිෆ් කියලා නැත්නම් තාත්තෙක් දරුවෙක් කියමු නේ එතකොට මේ සම්බන්ධකම පවත්වාගෙන යද්දී අපිට දන්නවා හැම වෙලේම කොහොමද ඒ සම්බන්ධකම හැමදාම 100% පර්ෆෙක්ට් නෑ 100% සම්පූර්ණ නෑ නේ මොකද ඒ සම්බන්ධකම පවත්වාගෙන යද්දී
තියෙනවා. එකිනෙකාව තේරුම් ගන්න අවශ්‍යයි. එකිනෙකාගේ දුර්වලකම හඳුන ගන්න අවශ්‍යයි. නේ husband wife කවමදාකවත් රණ්ඩු වෙන්නේ නැති අය ඉන්නවද? නෑ රණ්ඩු වෙනවා. නේ ගහ ගන්නවා බැන ගන්නවා ඊට පස්සේ කියනවා මොකද්ද? බත ඉදෙනකල් විතරයි කියලා. ආමේන්. නේ එතකොට ඒ වගේ එතකොට තාත්තෙකුයි දරුවෙකුයි රණ්ඩු වෙනවා. නේ එතකොට තාත්තා දඬුවම් කරනවා. එහෙම කියලා තාත්තව දාලා යන්නේ නැහැ. තාත්තා නොවී ඉන්නේ නැහැ. husband wife උනත් ලේසියෙන් දාලා යන්නේ නැහැ. නේ right ඒ දරුවෝ හින්දා හරි මම තාත්තා එක්ක මම husband එක්ක ජීවත් වෙන්න ඕනේද කියන එක අම්මා වෙලාවකට කල්පනා කරනවා. husband උනත් ඒ මුණත් නේ කොච්චර රණ්ඩු උනත් හැමදාම දෙන්නට දෙන්න ආදරේ. ඒ ආදරේ වෙනස් වෙන්නේ නැහැ. නේ එතකොට මං කියන්න උත්සාහ කරන්නේ හැම සම්බන්ධකමක්ම සම්පූර්ණ නැහැ. right ඒ හැම සම්බන්ධකමකම පුංචි හරි පළදු තියෙනවා. පුංචි අඩුපාඩුකම් තියෙනවා. නමුත් ඒ අඩුපාඩුකමත් එක්ක අපි එක් කෙනා ජීවත් වෙන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට කවමදාකවත් ස්වර්ගයේ ඇර මේ පොළේ කිසිම තැනක කිසිම දෙයක් සම්පූර්ණ නැහැ. සම්පූර්ණයිද? නෑ. කවමදාකවත් සම්පූර්ණ නැහැ. ඒ නිසා සම්පූර්ණකම හොයන්නත් එපා. නේ අපිට යාළුවෙක් කෙනා යාළුවගෙන් සම්පූර්ණත්වය අපිට හොයන්න බෑ. නේ එතකොට අම්මගෙන් තාත්තගෙන් අපිට සම්පූර්ණ අම්ම කෙනෙක් තාත්තගෙන් කියන්නේ පර්ෆෙක්ට් අම්මෙක් තාත්තෙක් කියලා නෑ. නේ පර්ෆෙක්ට් හස්බන්ඩ් කෙනෙක් කියලා කෙනෙක් නෑ. දන්නවද දිල්කි? නේ පර්ෆෙක්ට් අය නෑ මෙතන. කවුරුත් පර්ෆෙක්ට් නෑ. දෙවියන් වහන්සේ ඇර. ආමේන්. එතකොට උන්වහන්සේ තුළ තියෙන සම්බන්ධකම තුළ අපිටත් ඒ පර්ෆෙක්ෂන් එක සමහර වෙලාවට ඒ සම්පූර්ණත්වය සමහර වෙලාවට හොයාගන්න අමාරුයි. අපි උන්වහන්සේගේ පැත්තට නැමුන් නැත්තම්. ආමේන්. අපිත් I know the law පුතා වාගේ හිටියොත් මොකද වෙන්නේ? අමාරුයි. මොකද උන්වහන්සේගේ කැමැත්ත වෙනස්. හොඳට මතක තියාගන්න අවශ්‍යයි. මගේ කැමැත්තයි උන්වහන්සේගේ කැමැත්තයි පරස්පර විරෝධී. ඔයා තේ කැමති වුණොත් උන්වහන්සේ කැමති කෝපිමයි. තේරුණාද? ඔයා තේ කැමති වුණොත් උන්වහන්සේ කැමති කෝපිමයි. උන්වහන්සේ ඔයාට කෝපි බොන්නම සලස්සනවා. තේරුණාද? ඔයා කැමති ඔයා කරවිල කන්න කැමති නෑ කිව්වොත් ඒ උන්වහන්සේ කරවිල කවුවනවා. ඒකයි මං කිව්වේ ඔයගොල්ලෝ මං වෙනින් ආඥා කරන්න එපා. ඔච්චර මට කැමති වෙන්නත් එපා එච්චර. උන්වහන්සේ අනිවාර්යෙන් මාව වයින් කරන්න හැමෝම. ඔයගොල්ලෝ මට කැමති වෙන්නේ නැති තරමට උන්වහන්සේ මාවම දෙනවා. කාපියද? උන්වහන්සේ අපි කියනවා මේ ඒකට සිංහලෙන් වචනයක් නෑ මං හිතන්නේ ප්‍රෙජුඩිස් කරනවා කියලා. ප්‍රෙජුඩිස්. He doesn't let us prejudice anything. උන්වහන්සේ කැමතිනේ අපි ඕනම දෙයක් prejudice කරනවාට. ඒ කියන්නේ prejudice කරනවා කියන්නේ ඕනම දෙයක් yes Peter. මොකක්ද ඒකට කියන්නේ? උන්වහන්සේ කැමතිනේ අපි ඕනම දෙයක් ඕනම දෙයකට අකමැත්තක් දක්වනවාට. ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරනවාට. ප්‍රතික්ෂේපම නෙමෙයි ඒක අකමැත්තත් ප්‍රතික්ෂේපත් කිරීමත් අතරවක අපි කියනවා අපි කියනවා මම අය ඔළුවෙන් හිටගත්තත් මම ඔළුවෙන් හිටගත්තත් නෙමෙයි ආය ඔය ගෑණි ගාවට යන්නේ. දැන් කියන්නේ මොකදනේ අපි තීරණයක් ගන්නවා නේ. අපි අකමැත්තත් එක්ක අපි ප්‍රතික්ෂේප කිරීම ඔයගොල්ලන් තේරෙන්නේ නැති. එතන ඇතුලේ නේ ඒ තීරණය ඇතුලේ තියෙනවා අපේ අකමැත්තක් තියෙනවා. ඒ තීරණය ඇතුලේ තියෙනවා අපේ ප්‍රතික්ෂේප කිරීමකුත් තියෙනවා. නේ එහෙම කියලා ඒත් එක මුරණ්ඩුකමක් තියෙනවා. එතකොට උන්වහන්සේ කරන්නේ මොකක්ද දන්නවද? ඒකම කරන කොහොම හරි ඒ ගෑණි ගාවට යන්න වෙනවා අපිට මොකක් හරි වෙන කිසිම තැනක් නැති වෙනවා.
තේරෙනවද? එතකොට ඒ වගේ උන්වහන්සේ කවමදාකවත් අපි ප්‍රෙජුඩිස් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ කරන්න දෙන්නේ නැහැ. දැන් අපි කියන අපි දරුවෝ උනත් හුඟක් බදා ගන්න උත්සාහ කරනවා නේ. අපි ආදරේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්ත. අපි හුඟක් ආදරය කරන දේවල් තියෙනවා. අපි කියනවා අනේ අම්බෝ මගේ ළමයා මගෙන් අර වෙන කොහෙටවත් මං යන්න දෙන්නේ නැහැ. මං ගාවම තියා ගන්නවා කියලා අල්ල ගන්නවා. නමුත් උන්වහන්සේ මම වැඩිපුර අල්ල ගන්න යන කෙනාව සමහරවිට ලෝකේ කොනකටම ගෙනියනවා. නේ ආටුනානේ. ඒ වගේ එක්ක ඔයාව ඈතකට ගෙනියනවා නැත්නම් එයාව ඈතකට ගෙනියනවා. දෙන්නාම ඈත් කරනවා. මොකද උන්වහන්සේ ඒවට කැමති නැහැ. උන්වහන්සේ වැඩිපුර ආදරයටත් කැමති නැහැ. වැඩිපුර කරන ප්‍රතික්ෂේප කිරීමටත් කැමති නැහැ. උන්වහන්සේ කැමති නිකන් ඉන්නකො ලස්සනට. ඒ කියන්නේ ඔයාලට ලැබෙන දේ ඕනෙම දෙයක් ලැබෙනවා ඒ දේ පිළිගන්න මුලම හදවතින්. ආමෙන්. උන්වහන්සේ කැමති අපේ හදවත හැම වෙලේම විවර වෙලා තියෙනවට. උන්වහන්සේ කැමති නැහැ අපේ හදවත අපි වහ ගන්නවට. ඕනෙම කෙනෙක්ව ඕනෙම විදිහකට කවුරු වේවා සතුර වේවා වෛරක්කාරය වේවා ඕනෙම කෙනෙක් මුලම හදවතින් පිළිගන්න මුලම හදවතින් යත් එක්ක ඉන්න මුලම හදවතින් ඕනෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්න. ඒකට තමයි උන්වහන්සේ කැමති. අපේ හදවත නිරන්තරයෙන් ඇරලා තියෙන එකට. නමුත් අපි සමාජලාවට කියන අපේ හදවත ඇරලා තියෙන අපේ හදවත පැරෙනවා. ඔව්. දැන් අද දවසේ මම ළඟින් දිල්කි වාශ්‍රය කරනවානේ. මමත් එක්කමයි දිල්කි නේ. දිල්කි මාව සරයක් දාලා ගියා. ඔව්. ඒ වගේ දාලා ගියම මට හරි අමාරුයි නේ. ඒක හරි වේදනයි. මොකද මුලම හදවතින් හිටියෙන් ඉන්නේ යත් එක මුලම හදවතින් එයාව ආශ්‍රය කරන්නේ. එහෙම වුණාම වේදනාව දැනෙනවා අඩුයි. එහෙම වුණාම අපි සමහර අය තීරණය ගන්නවා මම නම් ආය එහෙම ආශ්‍රය කරන්න නැහැ කවුරුවත්. එහෙම කියලා හදවත වහ ගන්න උත්සාහ කරනවා. නමුත් නැහැ එපා. හලෙලූයා. ඒ හදවත විවර වීම තුළ ඔයාට පුළුවන් 100% දුක විඳින්නත් පුළුවන් 100% සතුට විඳින්නත් පුළුවන්. ඔයා හදවත වහගත්තොත් ඔයා දුක විඳින්නේ නැති වෙයි. ඔයා වේදනාව විඳින්නේ නැති වෙයි. නමුත් ඔයාට ඒ වගේම ඔයාට 100% සතුට විඳින්නත් බැරි වෙනවා ඊට පස්සේ. ඔයගොල්ලෝ තේරුණාද නැත්නම් මම කියන්න හදන එක? මේ දුක වේදනාව හින්දා අපේ හදවත වහගත්තොත් අපිට ආය සතුට කියන දේත් 100% විඳින්න බෑ. ඒක අපි හුඟක් වෙලාවට කියන්නේ මානසික විද්‍යාවල නේ මානසික වෛද්‍යවරු හම්බෙනවා. ඒ අනේ වගේම ඒගොල්ලොත් කියන්නේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ අර කතා කරන්න දෙනවා. හදවත ඇරලා කතා කරන්න ඒගොල්ලෝ ඉඩ දෙනවා. එතකොට අපි මේ නමස්කාරය තුළදී නේ මම නමස්කාරයේදී ඕගොල්ලන් හැම වෙලේම කියන හදවත විවර කරන්නේ. ආගේ හදවතේ තියෙන දේ ඕන දෙයක් වේවා ඔයා දෙවියන් වහන්සේ ඉස්සරහා කියන්න. ආගේ හදවත විවර වෙන තරමට ඔයා නිදහස් වෙනවා. ඒක අපි වෙලාවකට කියන්නේ මලගේ කවුරු හරි වගේ සමීපම කෙනෙක් මරුණට පස්සේ සමහර අය ඉන්නවා ඒ දුක හිට කරනවා. නේ විලාප දෙදී කියවනවා. සමහර අය ඉන්නවා දුක තද කරගන්නවා. ඒ තද කරගන්න කෙනාට ගොඩක් මානසික රෝග එන්න පුළුවන් පස්සට. ඒක අපි එයාව කොහොම හරි ඒ දුක හිර කරගෙන ඉන්න එක්කෙනා කොහොම හරි කතා කරවලා අරක එළියට ගන්නම ඕනේ. මොකද එයා හදවත වහ ගන්නවා. අර දුක දැනේ කියලා. ඒ වේදනාව දැනේ කියලා හදවත වහ ගන්නවා. එතකොට හදවත වහගත්ත හුඟක් පිරිමි කට්ටිය ඔක කරනවා. පිරිමි ගැහණු අය වගේ නෙමෙයි පිරිමි අය හුඟක් වෙලාවට කියන්නේ සංවේදී නෑ නේ මේගොල්ලෝ ගැහණු අයට වැඩිය සංවේදී. නමුත් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ප්‍රකාශ කරන්නේ නෑ. ඒගොල්ලෝ එක්ස්ප්‍රෙසිව් නෑ. ඒගොල්ලෝ හැමදේම හිතේ තියාගෙන ඒකයි ගැහණු අයට වඩා පිරිමි අයට වැඩි ප්‍රතිශතයක් heart attack එන්නේ. ගැහණු අයට heart attack එක අඩුයිනේ. ගැහණු අයට blood pressure නේ පොඩි පුංචි දේවල් වලින් තමයි හුඟක් නැති වෙන්නේ. නමුත් පිරිමි අය හුඟක් නැති වෙන්නේ heart attack වලින්. ඇයි ඒගොල්ලෝ හුඟක් වෙලාවට ඒගොල්ලන්ගේ තියෙන පීඩනය, ඒගොල්ලන්ගේ තියෙන හැම දෙයක්ම ඒගොල්ලෝ හිර කරගන්නවා. ඇත්තටම කියනවා නම් සමහර කියනවා මෙතන අපි අපේ හීලින් සර්විස් මානසික විද්‍යාව කියලා. සමහරට වෙන්න ඇති. නමුත් ඒ මානසික විද්‍යාවට පිටිපස්සෙන් ගියපු දිව්‍ය ස්පර්ශයක් තියෙන එතන. දිව්‍ය හාස්කමක් තියෙන එතන.
ආමේන්. අපි ක්‍රිස්තියානි අපි නමස්කාර කරද්දී අපේ හදවත විවර කරලා අපි කෑ ගහලා අඬලා කරලා අපි නමස්කාර කරනවා. ඒ කරද්දී අපේ හදවත් විවර වෙනවා. අපේ ප්‍රශ්න වලින් අපේ මනස අපේ ප්‍රශ්න වලින් අපි නිදහස් වෙනවා. ආමේන්. හලෙලුයා. එතකොට ඒකයි කියන්නේ හදවත විවර කරගෙන ජීවත් වීම අපේ දෙවියන් වහන්සේ අපෙන් අපේක්ෂා කරනවා. ආමෙන්. හදවත විවර කරගෙන ඉන්නකොට අපිට දුකත් 100%ක් දැනෙන්න යනවා, වේදනාව 100%ක්ම දැනෙනවා. ඒ වගේම ඒකේ තියෙන වාසිය තමයි අපිට 100%ක් සතුටක් දැනෙනවා, 100%ක් ප්‍රීතියක් දැනෙනවා. ආමෙන්. එහෙම කෙනා අඬන වෙලාවට උපරිමත් අඬනවා. ඒ කෙනා සතුට වෙන වෙලාවට උපරිම සතුට වෙනවා. ආමේන්. නමුත් හදවත විවර කරගෙන ඉන්න නිසා දෙවියන් වහන්සේට උනත් මෙහෙම කරද්දී සනසන්නත් ලේසි. ආමේන්. ආත්මයන් වහන්සේට ස්පර්ශ කරන්න ලේසි. ආමේන්. ඒකයි මං කියන්නේ මම කෑ ගහගෙන වල් බිලාප දෙන්නේ නැහැ. නමුත් මට දුකවල් තියෙනවා. මට වේදනාවල් එනවා. නමුත් මෙහෙම කරද්දී උන්වහන්සේ මාව සුව කරනවා. මාව සනසනවා. හලෙලුයා. මොකද මේ හදවත විවර වීම තුල ඒ වාසිය අපිට තියෙනවා. ඒක උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ දුක සැහැල්ලු කරනවා කියලා. හලෙලුයා. එතකොට උදාහරණයක් විදියට මගේ තාත්තා නැති වෙද්දී මමත් හුඟක් දුක හිර කරගත්තා. මම ගියේ නෑ. මම පෙට්ටියවත් බලන්න ගියේ නෑ. මම ඒ පැත්ත බලාද බලන්න ගියේ නෑ. මම සද්ද නැතුව හිටියා. මම ඇඬුවෙත් කරෙත් නෑ. මම හොඳට හිටියා. මොකද මම ලොකු කෙනානේ. ලොකු දරුවා. එතකොට මට ගොඩක් දේවල් හැන්ඩල් කරන්න තිබ්බා ගෙදර. අම්මව හැන්ඩල් කරන්න තිබ්බා. නංගිලාව හැන්ඩල් කරන්න තිබ්බා. අපේ ලොකු එක්කන පිස්සු නැටුවා. එතකොට චූටි එක්කන එයත් ටිකක් හිර කරගෙන එයාත් හුඟක් හිර කරගෙන ඉන්න කෙනා. එයා හැංගිලා අඬන්න ගත්තා. එයා ඉස්සරහා ඇඬුවේ නැහැ. ඉතින් ඒ හැමදේම එතකොට ගෙදර පිට මිනිස්සු වෙනවා, මල ගෙදර සංවිධාන වැඩවලට එක කට්ටිය එනවා. ඉතින් ඒ ඔක්කොම හැන්ඩල් කරගෙන මමත් මේව කරේ නැහැ. අන්තිම දවසේ තමයි කොහොම හරි මට එදායින් පස්සේ තමයි මේක තේරුනේ. මගේ ආන්ටි කෙනෙක් ඇවිල්ලා බලෙන් මාවත් එන්ට අරන් ගියා. තල්ලු කරගෙන මම ගියේම නැහැ. බලෙන්ම ගියේ නිච්චේ. මට ඒ වෙනකන් අරවල් දේවල් කිසිම දෙයක් දැනුන්නේ නැහැ. ඒ දේවල් ඔක්කොම මං අහන්නෝද එදා එතනින් පස්සේ මම සම්පූර්ණයෙන්ම අරුණා. ඒක කියන්නේ මං හිතන්නේ දවස් ගාණක් මං අඬන්නේ නැති ඊට පස්සේ ඇඬුවට පස්සේ මට නිදා ගන්න බෑ. මගේ ඇතුලේ මගේ හදවත ඇතුලේ ලොකු හිලක් මට දැනෙනවා. හිස්කමක්. මොකද දැන් එතකොට තමයි මට තේරෙන්නේ තාත්තා ඇත්තටම ගියා. තාත්තා දැන් නැහැ. ඒ හිස්කමත් එක්ක ඒ හිස්කම සම්පූර්ණ වෙන්නේ නැහැ. කොච්චර අම්මා හිටියත් කවුරු හිටියත් නංගිලවලු අත ගගා හිටියත් කවුරු හිටියත් ඒ හිස්කම සම්පූර්ණ නැහැ. හිස්කම සම්පූර්ණ වුණේ පළවෙනි දවසේ පාස්ටර් කින්ස්ලි මට අත තියලා යාඥා කරපු දවසේ. යේසුස් වහන්සේ මගේ ජීවිතේට ආපු දවසේ. ආමේන්. ඉතින් ඒකෙන් එදා ඉඳලා මම දැනගත්තා. ඒක මට දැනුණා. තුලාන්තයට දැනුණා. මගේ ආත්මයට දැනුණා. ඒ සම්පූර්ණ වුණා. ඒ කියන්නේ මගේ ජීවිතේ යම් අඩුපාඩුකමක් දෙකන අඩුපාඩුවක් හටගත්ත තාත්තා කියත් එක්කම නේද? එතකොට ඒ අඩුපාඩුකම සම්පූර්ණත්වයකට ආවා. මගේ ආත්මය සම්පූර්ණත්වයකට ආවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ජීවිතයට ආවත් එක්ක. ඒක මම ගැලවීම ලැබපු පළවෙනි දවසේ ඉඳන් අද වෙනකන් ඒක එහෙමමයි. මොකද මට ජේසුස් වහන්සේ ඇත්තටම මං හිතනවා මම හුඟක් වාසනාවන්තයි. මොකද මගේ හදවත විවර වෙච්ච වෙලාවක මට ජේසුස් වහන්සේව හම්බුණා. ඒ නිසා මගේ පළවෙනි දවසේම මම ජේසුස් වහන්සේව මුණ ගැසුණා. දැන් අද දවසේ බොහෝ ක්‍රිස්තියානියෝ ඉන්නවා තාම ජේසුස් වහන්සේ මුණ ගැසිලා නැති. ඒ ජේසුස් වහන්සේ මුණ ගැසිලා නැත්තේ හදවත 100% විවර වුණේ නැති නිසා. හදවත සම්පූර්ණයෙන්ම විවර වුණ ගමන් ආර ජේසුස් වහන්සේට පුළුවන් ඇතුළට එන්න. ඒක උන්වහන්සේ කියන්නේ මම දොර ළඟ සිට තට්ටු කරමි. ආමේන්.
ඔන්න ඔබ දොර ඇරියොත් මම ඇතුළට ඇවිල්ලා ඔබ සමග කමි වමි. නේ? ඒ වගේ. ඒතොර නිසා අපි අපේ හදවත 100% විවර කර ගැනීම වැදගත් වෙනවා මේ තාත්තා එක්ක. වෙන තාත්තලා එක්ක කොහොමද දන්නේ නැහැ. නමුත් මේ තාත්තා එක්ක කරන මේ සම්බන්ධකම පවත්වාගෙන යන්න ඒ සම්බන්ධකම සම්පූර්ණ කරගෙන ඉස්සරහට යන්න අපි 100% අපේ හදවත විවර කරගන්න අවශ්‍යයි. ආමේන්. ඒ නිසා මොන මේ සම්බන්ධකමේදී මොන ප්‍රශ්නේ ආවත් මොන පීඩාව ආවත් කවමදාකවත් හදවතයි වහගන්න නම් එපා. හොඳට මතක තියාගන්න. සේවය කරද්දී පීඩාව වෙනවා. ඔයාගේ පාස්ටර් ඔයා හිතන කෙනා නොවෙන්න පුළුවන්. ඔයාගේ සහෝදරයා හිතන කෙනා නොවෙන්න පුළුවන්. ගොඩක් පීඩාවන්නට පොහොදන්න ගොඩක් වෙනස්කම්. ඔයා හිතන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ යනවා. බලාපොරොත්තු වෙන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. ඔයා බලාපොරොත්තු වුණ විදිහ නෙමෙයි වෙන්න පුළුවන් කිසිම දෙයක්. නේ? එහෙම වුණාම අපේ හදවත කැඩෙනවා, බිඳෙනවා. එතකොට අපි හදවත ආපහු මොකද කරන්නේ? අපි වහ ගන්නවා. ආමේ. මුත් ඒක කරන්න එපා. මොකද ඒක ඔයා නොදැනුවත්ව ඔයාගේ ප්‍රශ්න පීඩාව නිසා කරනවා. නමුත් ඒකෙන් ඔයා දෙවියන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධකමට ඒක බලපානවා. මන් දන්නවා. ඔක්කොම කරලා තියෙනවා. ඔක්කොම එක් කරනවා. හැමෝම එක් කරනවා. දුකක් වේදනාවක් ප්‍රශ්නයක් ආපු ගමන් ටක් ගාලා දොරවල් වහගෙන පැත්තකට එනවා. ඒ දොර වහගන්න එපා කවදාවත්. දොර අරගෙන ඉන්න. ඕන කෙනෙක්ට ඉඩ දෙන්න. ඕනේ මිනිහෙක්ට. යූදස්ලා වේවා, පේත්‍රස්ලා වේවා, යොහාන්ලා වේවා. අයියම කිව්වේ. ඔයාව පාවල දෙන යූදස්ටත් ඔයාගේ හදවතට ඇතුල් වෙන්න ඉඩ දෙන්න. ඔයාව ප්‍රතික්ෂේප කරන පේත්‍රස්ටත් ඔයා ඇතුල් වෙන්න ඉඩ දෙන්න. ආමෙන්. ඔයාට මුළුම ජීවිතෙන් ආදරය කරන යොහාන්ටත් ඇතුල් වෙන්න ඉඩ දෙන්න. පාවල දෙද්දි දුකයි. ප්‍රතික්ෂේප කරද්දි දුකයි. නමුත් එහෙම කියලා ඔයා වහගත්තා නම් මුළු ජීවිතේට ආදරය කරන යොහාන්ගේ ආදරය ඔයාලට තේරුම් ගන්න හම් වෙන්නේ නැහැ. තේරුණා? දැන් දොර ඇරියම මේ දොරෙන් එන්න පුළුවන් නේ? එක ගාඩ එන්න පුළුවන්. නම සාතන්ට එන්න දෙන්න එපා හොඳේ. සාතන් කියන්නේ වෙනම කෙනෙක්. මං කතා කරන්නේ මිනිස්සු ගැන. හලෙලුයා. සාතන්ට එන්න දෙන්න එපා. හලෙලුයා. ඒකයි අපේ දේව වචනේ තියෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති? මෙහි ගෙවල් වල නම් එච්චර නෑ මං හිතන්නේ. පිටරට ගෙවල් වල තියෙනවා. මෙහෙත් තියෙනවා මං හිතන්නේ සමහර. ෆ්ලයිඩෝ කියලා තියෙනවා වෙනම එකක්. දොරවල් දෙකක් තියෙන හැම දොරකම. එකක් තියෙනවා ෆ්ලයිඩෝ එක, අනිත් එක තියෙනවා නෝමල් දොර. මොකද්ද ෆ්ලයිඩෝ එක කියන්නේ? ෆ්ලයිඩෝ එක කියන්නේ net එකක්, mesh එකක් දාලා තියෙන net එකක්. ඇයි ඒ net එක දාලා තියෙන්නේ? මදුරුවෝ, මැස්සෝ, කෘමීන් මේ සත්තු වෙනවට ඒ mesh එක වගේ දොරක් දාලා තියෙනවා. නේ? ඊට පස්සේ අනිත් දොර තියෙනවා ඒ දොර තියෙන මොකද මිනිස්සුන්ට ඇතුල් වෙන්න. අන්න ඒ දොර ගැනයි මම කතා කරන්නේ. එතකොට mesh එක ඒ දැල කියන්නේ ඔයාගේ දේව වචනය. ඔයාගේ හදවතට ඇතුල් වෙන හැම දෙයක්ම දේව වචනය තුල පෙරලා එන්න ඉඩ දෙන්න. ජේසුස් වහන්සේ යූදස්ට ඇතුල් වෙන්න ඉඩ දුන්නද නැද්ද? දුන්නා. ජේසුස් වහන්සේ පේත්‍රස්ට ඇතුල් වෙන්න දුන්නද නැද්ද? දුන්නා. ජේසුස් වහන්සේ යොහාන්ලට ඇතුල් වෙන්න ඉඩ දුන්නද නැද්ද? දුන්නා. නමුත් ජේසුස් වහන්සේ සාතන්ට ඇතුල් වෙන්න දුන්නද නැද්ද? නෑ. සාතන් එක ප්‍රශ්න අහගෙන ආව නමුත් ජේසුස් වහන්සේට තිබ්බා ඒකට උත්තර දෙන්න. හලෙලූයා. ඒකයි ඒතකොට දේව වචනය අදහා ගැනීම වැදගත්. දේව වචනය ඉගෙන ගැනීම වැදගත්. ඒකෙන් තමයි ඔයාගේ අර ෆ්ලයිඩෝ එක ඒ දැල් ටික ඔයාට හදාගන්න පුළුවන් දේව වචනය තුලින්. ආමේන්. හලෙලූයා. මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ?
වෙලාවට ඒක දවසක් දෙකක් තුනක් සතියක් වෙන්න පුළුවන්. ඒක ඇත්තටම තනියම ගන්නලා තියෙනවා. කියන්න කෙනෙක් නැතුව ඉඳලා තියෙනවා. ඒ තාම සතියක් දෙකක් සතියකින් වගේ වුණත් ඒ දුක පහ වෙලා ගිහින් ඇත්තටම සතුටක් ඇවිල්ලා තියෙනවා. ඒ අවස්ථාව ඔව්. ඒකයි. ඉතින් ඒක වර්ධනය කරගන්න. ආමෙන්. තව පුළුවන් තරම් හදවත විවර කරගන්න බැරි ලොකුම දේ තමයි සැකේ කියන එක. ඒ සැකේ කියන එක සම්පූර්ණයෙන් අයින් කරගන්න. සැකේ නිසා ඔයාට හොඳ දේවලුත් අහිමි වෙනවා, නරක දේවලුත් අහිමි වෙනවා. හොඳ වේවා නරක වේවා අපි දන්නවා සියල්ල උන්වහන්සේගෙන් පැමිණෙන්නේ. ආමෙන්. ඒ නිසා අපිට කියන්න බෑ එක පාට මෙයා හොඳයි අරයා හොඳයි මෙයා නරකයි අරයා නරකයි. මේක හොඳයි අරක හොඳයි මේක නරකයි මේක හොඳයි කියන්න බෑ. නමුත් අපිට විශ්වාස කරන්න පුළුවන් හොඳ දෙවි කෙනෙක් ඉන්නවා අපිට. ආමෙන්. යහපත් වූ දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේනේ උන්වහන්සේ අපිව රැක බලා ගන්න දෙවියන් වහන්සේ. උන්වහන්සේ සියලු යහපත් දෙයින් අපිව ආශිර්වාද කරන දෙවියන් වහන්සේ. නේ උන්වහන්සේට තියෙන හැම දේම අපිට දෙන දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපි වටේ පවුර බැඳගෙන ඉන්නවා කියන. උන්වහන්සේ අපේ උස් කොටුව කියනවා. උන්වහන්සේ අපේ පලිහ කියනවා නේද? ඒව කියන්නේ නිකමට නෙමෙයි. ඒ නිසා උන්වහන්සේ ඉන්නවා මොනවා නමුත් ඔයාට වැරදිම දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒක එතනින් කියන්න එපා ඔයා මේක මට වැරදුනා. ඒ නිසා මේක දේව සැලස්ම නෙමෙයි. නෑ ඔයා ඒ වැරදීම දේව සැලස්මයි. ආමෙන්. මගේ විශ්වාසය හැටියට මේ පොළේ කිසිම දෙයක් වෙන්නේ නෑ උන්වහන්සේගේ කැමැත්තෙන් තොරව. එහෙම කරන්න බෑ. එහෙම වෙන්නේ නෑ. උන්වහන්සේ මොනවා නමුත් උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ මේ පොළවේ කරනවා. අපි හිටියත් අපි නැතත්. ආමෙන්. උන්වහන්සේට මෙහෙම කරද්දී ඕනෙම කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. ආමෙන්. හලෙලූයා. බුදුන් වහන්සේ සර්වබලධාරී සර්වපරාක්‍රම දෙවියන් වහන්සේ. හලෙලූයා. එබැවින් දෙවියන් වහන්සේ එක්ක සමගි වීම ගැන අපි කතා කරේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තානාපතියව සිට මම තානාපතිවරයෙක්. නේ අපි හැමෝම තානාපතිවරු. ඒ කියන්නේ අපි කාවද නියෝජනය කරන්නේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව. ආමෙන්. අපි නියෝජනය කරන්නේ we represent Jesus. ආමෙන්. දැන් කන්නාඩියක් හරි සෙල්ෆි එකක් හරි අරගන්න ගමන් බලන්න am I really representing Jesus? ආමෙන්. කන්නාඩියක් අරගෙන නේ බලන්න ඕනේ මම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවද නිරූපණය කරන්නේ. ඒ කියන්නේ මට රැවුල තියනවාද මට කොණ්ඩේ දිගට තියනවාද එහෙමද? නෑ මම පිරිමේද නෑ මම පිරිමේකුත් නෙමෙයි. ආමෙන්. හලෙලූයා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි වෙලාවකට මම කියන්නේ කිව්වම සිස්ටර් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය දැක දරුවා ඉවසන්න කියපම කියනවා. මොකද්ද? ඒ ජේසුස් වහන්සේ දරාගත්තට අපි ජේසුස් නෙමෙයිනේ. නෑ ඔයාත් ජේසුස් වහන්සේ වෙන්න ඕනේ. හලෙලූයා. ආමෙන්. ඕනෙම කෙනෙක් මේ ලෝකේ මුළුම සෙනග මුළුම ජනගහනය කැමති වෙයි. ඔක්කොමලම අත උස්සයි ස්වර්ගයට යන්න කැමතිද කියපුවම. අත උස්සන්න කිව්වා. ඔක්කොමලම අත උස්සයි. නෝ ජේසුස් වහන්සේ වාගේ වෙන්න කැමතිද කිව්වොත් එimhe එකෙක්වත් අත උස්සන්නේ නැහැ. ඇයි අර කසපාර ලබන්න කැමති නෑ. ඒ කටුවට නුදා ගන්න කැමති නෑ. කුරුසිය කරට ගන්න කැමති නෑ. ප්‍රතික්ෂේප වෙන්න කැමති නෑ. පාවල දෙනවට කැමති නෑ. කුරුසිය මැරෙන්න කැමති නෑ. ඇඳුම් ගැලවෙනවට කැමති නෑ. නේ? ඇන ගහනවට කැමති නෑ. අර කොහෙන්දෝ එකෙක් ඇවිල්ලා ඇලේට අරිනවට කැමති නෑ. මිනිස්සු හෝ කී hina වෙනවට කැමති නෑ. ඔන්න ඔය අකමැත්ත නිසා නෙමෙයිද
අපි මේ පොළවේ ඉන්න මේ අපි වටේ ඉන්න හැමෝම එක්ක රණ්ඩු වෙවි ඉන්නේ. නිකන් කල්පනා කර. නේ? අනේ මට මෙහෙම කිව්වා, මෙයා මට මෙහෙම කිව්වා. නේ? හලෙලූයා. නමුත් ජේසුස් වහන්සේ වාගේ දරා ගන්නවා නම් ආමේන් ඕනම දෙයක් අපිට දරා ගන්න පුළුවන් නේ. ජේසුස් වහන්සේ දරා ගත්තා නම් ඒ වෙලාවට හිතන්නේ මෙච්චරයි. ඒ වෙලාවට මෙහෙම හිතන්න මොකක් හරි ප්‍රශ්නයක් වුණ ගමන් මේ හිතන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ වගේ දෙයක් දරා ගත්තද? ජේසුස් වහන්සේ මාව දරා ගන්න. ජේසුස් වහන්සේ ඒ දේ දරා ගත්තා නම් ජේසුස් වහන්සේ තුල මටත් ඒක දරා ගන්න පුළුවන්. මොකද ජේසුස් වහන්සේ මාව දරා ගන්නවා. ආමේන්. හලෙලූයා. මොකද ඒ වෙලාව හිතන්න ඕන? ජේසුස් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රශ්න මොකද්ද? ජේසුස් වහන්සේ මේ වගේ දෙයක් දරා ගත්තද? නැද්ද? දරා ගත්තා. උන්වහන්සේ මේ පොළේ තියෙන හැම දුකක්ම දරා ගත්තා. ඒතර උන්වහන්සේ දරා ගත්තා නම් එහෙනම් ඒ කියන්නේ මටත් දරා ගන්න පුළුවන්. ඇයි? ජේසුස් වහන්සේ තුල මට ඒ දේ දරා ගන්න පුළුවන්. කොහොමද? මොකද උන්වහන්සේ මාව දරාගෙන ඉන්න නිසා. ආමේන්. හලෙලූයා. ඒ තැනට ඔයා එන්න, ඒ සිතුවිල්ලට ඔයා එනකොට ඔයාට දැනෙයි ඇත්තටම අර පීඩාව, අර ප්‍රශ්නේ, අර වේදනාව හැම දෙයක්ම තුනි වෙලා යනවා. හලෙලූයා. ඒ විශ්වාසය තුළ, ඒ ඇදහිල්ල තුළ ඒ හැම දෙයක්ම තුනි වෙලා යනවා. ආමේන්. එතකොට අපි තානාපතියව ඉන්නවා කියන්නේ උන්වහන්සේගේ තානාපතියව ඉන්න ඕනේ. එතකොට අපි කතා කරන්නේ උන්වහන්සේ උදෙසා. අපි ජීවත් වෙන්නේ උන්වහන්සේ උදෙසා. හලෙලූයා. ඇයි උන්වහන්සේ තමයි අපිට කන්න බොන්න දෙන්නේ. දැන් මෙහි ඉන්න අපේ ශ්‍රී ලංකන් ඇම්බැසඩර් නේ. එයාට ගයක් දීලා තියෙනවා. එයාට ඔෆිස් එකක් තියෙනවා. නේ? එතකොට ඒ ගෙදර ඒ ඔෆිස් එක ඒ හැමදේම දීලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුවෙන්. එතකොට එයා රිපෝට් කරන්නේ කාටද? ලංකාවේ ජනාධිපතිට. right? එතකොට අද දවසේ අපිට මේ ගෙවල්, අපේ රස්සාවල් මේ හැම එකම දීලා තියෙන්නේ ස්වර්ගෙන්. එතකොට අපි රිපෝට් කරන්නේ කාටද? ස්වර්ගෙට. ආමේන්. අපිට කෑම බීම හැම දෙයක්ම ලැබෙන්නේ ස්වර්ගෙන්. එතකොට අර ශතානාපතිට හැමදේම ලංකාවෙන් ලැබෙනවා. ඒ කියන්නේ ලංකාවෙන් කෑම පාසල් ගෙනත් දෙනව නෙමෙයි. නමුත් එයාගේ හැම වියදමක්ම ලංකාවෙන් දරනවා. හලෙලූයා. හොඳම දේ දන්නවද? ඔය කී දෙනෙක් දන්නවාද ඕනෑම තානාපති කාර්යාලයක ඒ ගේට් එකෙන් එහා පැත්තට බලපාන්නේ ලංකාවෙනේ. ලංකාවේ තානාපති කාර්යාලය තියෙනවා. ලංකාවේ තානාපති කාර්යාලය තියෙන්නේ කොහෙද? මොන රටේද? මේ ඕමාන් වල. මේ ඕමාන් වල මුළුම ඕමානයේ ක්‍රියාත්මක වෙන නීතිය කොහේ නීතියද? ඕමාන් නීතිය. ඒතර ඕමාන් වල තියෙන තානාපති කාර්යාලයේ ඇතුලේ එතන ක්‍රියාත්මක වෙන්නේ මොන නීතියද? එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඕමාන් නීතිය. ඕනෙම තානාපති කාර්යාලයක. ආමේන්. එතන ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා නීතිය. ඒ ගොඩනැගිල්ල ඒ ගෙදර දැන් තානාපතිවරයාගේ ගෙදර පවා අයිති ශ්‍රී ලංකා රජයට. එතන මෙහි ඕමාන් වල පොලිස්කාරයෙක්ට වුණත් පොලිසියේ කෙනෙක්ට වුණත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළට ගිහිල්ලා කිසිම කෙනෙක්ව එකපාරට අත්අඩංගුවට ගන්න බෑ. ඒකයි හවුස්මේඩ්ලා පැනපු කට්ටිය, හොරු කට්ටිය ඔක්කොමලම කෙලින්ම දුවගෙන යන්නේ ගේට්ටුවෙන් ඇතුළට. ඔය ඇතුළට ගියාට පස්සේ ඔයා සේෆ් වෙන්න. ශ්‍රී ලංකා රජයට ආйти. ඒකයි ඔයගොල්ලෝ දැකලා ඇති ඉස්සර තිබුණා කොහෙද යමන් වල එහෙම සූඩාන් වල එහෙම ඇමරිකාවේ තානාපති කාර්යාලයට කට්ටිය
ඇටැක් කරලා තිබ්බා. ත්‍රස්තවාදීන් ඇටැක් කරලා තිබ්බා. එතකොට ඒ තානාපති කාර්යාලයේ ආරක්ෂාව සපයන එක ඒ රටේ රජයට අයිති. ඔයාලා දන්නද? දැන් ලංකාවේ තානාපති කාර්යාලයේ සම්පූර්ණ ආරක්ෂාව ඕමාන් රජයෙන් ඒක කරන්න ඕනේ. ඒකයි තානාපති කාර්යාලයේ අවට පොලිසියෙන් ගැවසෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති බීච් සයිඩ් එකේ ශාතිකුරම ඔක්කොම තියෙනවා UK US India embassy. ඒ පැත්තේ දෙපැත්තේ බැරිකේඩ් දාගෙන පොලිසියෙන් ඉන්නවා. හැම වෙලාවෙම ඉන්නවා අතර. ඇයි ඒගොල්ලෝ ඒව ආරක්ෂා කරන්න ඕනේ. යම් විදිහකට මේ රටේ කවුරු හරි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළට ගිහිල්ලා ඇම්බැසඩර්ගේ කනට හරි පාරක් දාලා දීලා තිබුණොත් ඒකට මෙහි රජ්ජුරුවෝ අපේ ජනාධිපතිට වග කියන්න ඕනේ. තේරෙනවද? මම මේ ඔයගොල්ලන්ට උගන්වන්නේ ඉන්ටර්නැෂනල් ලෝ හොඳේ. ජාත්‍යන්තර නීතිය. එතකොට හොඳයි. ඒක නමුත් දැන් රජ්ජුරු දැන් අපේ ජනාධිපති කවුද? ගෝඨාභය. දැන් අපි කියමු ඕමානි මිනිස්සෙක් ඇවිල්ලා එයාගේ හවුස්මේට් කෙනෙක්ගේ කේස් එකකට ඒ මිනිස්සයා ගිහිල්ලා තානාපතිගේ කනට එකක් ගහලා ආවා. හොඳේ? දැන් ඒක තානාපති කියනවා ගෝඨාභයට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට. නේද? එතකොට එයා කතා කරන්නේ ඉස්සෙල්ලම කෙලින්ම කාටද? කෙලින්ම කතා කරන්නේ අපේ සුල්තාන් හයිතම් ලොක්කට රජුරවන්ට. ඕමානල. එතකොට සුල්තාන් හයිතම් බැඳිලා ඉන්නවා අරකට උත්තර දෙන්න වගේ කියන්න. එහෙම උත්තර දෙද්දී ඒ උත්තරෙන් අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ උත්තරේට සෑහීමකටපත් නොවුනොත් එයාට පුළුවන් මේ රජ්ජුරුවන්ට විරුද්ධව නඩු දාන්න. නඩු දානකොට කොහෙටද නඩුව දාන්නේ? ලංකාවේ උසාවියේද ඕමාන උසාවියේද? ජාත්‍යන්තර උසාවියේ. ඒක එතකොට ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කේස් එකක්. ඒකට කියනවා ICC කියලා අපි. ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට්. ඒසි නෑනේ. සිද්ධ තිබ්බේ මතකද? අපේ යුද්ධයක් තිබ්බනේ. අපේ යුද්ධේ ඒවා තිබුණා. ඒ අපිට තිබ්බ නඩු අපිට තාමත් තියෙන නඩු ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එකේ ICC එකේ යුද්ධදී අපි කරපු වැරදි. ඉන්දියාවේ ආමිකෙන් ඇවිල්ලා තිබුණා. ඉන්දියන් ආමියකට ගහලා තිබුණා. එතකොට ඒවා තියෙනවා. ඒ නඩු තියෙනවා. එතකොට ප්‍රභාකරන් මරපු එකටත් නඩු තියෙනවා. එතකොට මොනවාද පීස් පැක්ට් එකක් තිබ්බනේ. ඉන්දියාවේ මැදිහත් වෙලා ඒ දවස්වල අපිට කරා මේ සාමගිවිසුමක් කරා ඉන්දියාවෙන් මැදිහත් වෙලා ත්‍රස්තවාද මොනවාද LTT එකයි ලංකාව අතර ලංකාව ආණ්ඩුව අතර. එතකොට අපේ අය කරේ මොකද්ද? ඒව හැම කැඩුවා. ඒ කැඩපු ඒවට ICC එකේ නඩු තියෙනවා. කියන දේ ඇහුවේ නැහැ කියලා. අද ඒ සන්දර්භය ඔයගොල්ලන්ට තේරුණා? එතකොට සිස්ටර් එතකොට අපිත් ඇවිල්ලා කවුද? ක්‍රිස්තුස් වහන්සේගේ තානාපතිය. ආමෙන්. දැන් මෙහෙ මිනිස්සෙක් ඇවිල්ලා අපේ කනකට හරි ගහන්න ආවොත් එතන මගේ කනට ඇවිල්ලා මෙහෙ මිනිස්සෙක් ඇවිල්ලා ගැහුවා කියමු. එතකොට කවුද පාස්ටර් කින්ස්ලි දේ මනුස්සයට කෝල් එකක් දීලා මේ පාස්ටර් අපේ පාස්ටර් හනියට ගහලා තිබ්බා කියලා කතා කරන්නේ නැහැ. නෑ පාස්ටර්ත් කිය සමහරලාට කමන්නේ හොඳ වැඩේ මට ඕකිට දෙන්න බැරුව තිබ්බ නෙවෙයි ඉතින් ඒක කියදන්න මේ විලුවක් කරේ නමුත් නේ ඒ වගේ වුණාට දැන් ඒක බලාගන්නේ කවුද? මගේ රජුරෝ මගේ අපේ දෙවියන් වහන්සේ. හලලූයා. අපේ දෙවියන් වහන්සේ අරයත් එක්ක බලා ගන්නවා ඒ කනට ගහපු එක. ඒ වගේම මේ ගෙදර තවත් මේ ගෘහය තානාපති කාර්යාලය වාගේ මේ ගෘහයේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ ඕමාන් රජයේ නීතිය නෙමෙයි.
මේ ගෘහය ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ ස්වර්ගයේ නීතිය. හලෙලූයා. ඒ නිසා ඕමාන් නීතියත් එක්ක මේක ඇතුළට එන්න බෑ. හලෙලූයා. මෙතන ස්වර්ගීක නීතිය ක්‍රියාත්මකයි. හලෙලූයා. ඒ නිසා ඒක ලේසි නෑ. ඒ නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තානාපතියෙක්ව හිඳීම ඔයාට වාසී. ඒ නිසා මම ඔටෝමැටිකලි තානාපතියෙක් වෙන්නේ නැහැ හොඳේ. ඔයා මම ජේසුස් වහන්සේව පිළිගත්ත කියලා, ඔයා මම ජේසුස් වහන්සේව නමස්කාර කරා කියලා ඔයා ඔටෝමැටිකලි දැන් තානාපතියෙක් කියන්න එපා. ඔයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විදිහට ඉන්න ඕනේ. හලෙලූයා. ඕනේ කස පහරක් විඳගෙන, ඕනේ අඩ පහරක් විඳගෙන, ඕනේ කටුවටුන්නක්, ඕනේ නින්දා අපහාසයක් විඳගෙන, ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ වාගේ ඕනෑම දෙයක් දරාගෙන උන්වහන්සේ තුළ ඉන්න කෙනෙක් විදිහට උන්වහන්සේගේ තානාපතියෙක්ව ඔයා හිටියොත්, හලෙලූයා, ඔයාගේ ගෙදර තානාපති කාර්යාලය වාගේ වෙනවා ස්වර්ග රාජ්‍යයේ. ඔයා දෙවියන් වහන්සේගේ තානාපතියෙක් වෙනවා, ක්‍රිස්තුස් වහන්සේගේ තානාපතියෙක් වෙනවා. ඔයා යන තැන උන්වහන්සේගේ සෙනග කවුද උන්වහන්සේගේ දේව දූතයෝ ඔයාව රැකවල් කරනවා. ඒ වගේම ඔයා ඕමාන් වල නම් එහෙම යන්නේ. හොඳට බලන්න. ඔයගොල්ලෝ දන්නේම නැතුව මට ඒක තියෙනවා. ආමේන්. හලෙලූයා. මට කොහෙ ගියත් ඕමාන් ජාතිකයන්ගේ රැකවරණය තියෙනවා. හලෙලූයා. ආමේන්. ඒකට තමයි ඒගොල්ලෝ පද හදන්නේ. මට ඕමාන් වල බොයිෆ්‍රෙන්ඩ්ලා ඉන්නවා කියලා. ඉතින් බොයිෆ්‍රෙන්ඩ්ලා නෙමෙයි, දෙවියන් වහන්සේ ඕමාන් රජය තුලත් නේ. නේද? අපිට ආරක්ෂාව සපයලා තියෙනවා. හලෙලූයා. ඒ තානාපතිකම නිසා. නමුත් ඒ වැඩේ තියෙන්නේ තානාපතියෙක්ව සිටින්න අවශ්‍යයි. ඔයා සාමාන්‍ය මිනිස්සෙක් විදිහට නෙමෙයි, ක්‍රිස්තුස් වහන්සේගේ තානාපතියෙක් වගේ හැසිරෙන්න අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේ විදිහට ඔයා නිරූපණය වෙන්න අවශ්‍යයි. හලෙලූයා. නියෝජනය කරන්න අවශ්‍යයි. ආමේන්. හලෙලූයා. ඒකයි මේ පහුගිය කාලේ ප්‍රශ්නවලදී මගේ ඕමානි යාළුවෝ මගේ ස්පොන්සර් පවා ඇහුවේ ප්‍රශ්න එකයි. ඇයි ඔයා මෙච්චර සේවයක් කරනවා? අපිම දැකලා තියෙනවාගෙන් කොච්චර සේවයක් අපිට වෙනවද කියලා. ඇයි ඒ දේ මේ ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ? ඉතින් අපිට මන් දන්නේ අපි දන්නේ ලංකාවේ කට්ටිය ගැන මට ඒක හිතන්නත් බෑ. අපි ඇවිල්ලා ඕමානි කට්ටිය ඕමානි උදව් කරනවා. නමුත් ලංකාවේ අය ලංකාවේ අයට විරුද්ධව වැඩ කරනවා. කමක් නෑ. ඒක ඉතින් අපිට ඒගොල්ලෝ කියන්නේ මටත් උත්තර නෑ. කියා ගන්න තැන් නෑ. දුවන්න තැනක් නෑ. ලැජ්ජයි කෝටියකට අර පාස්ටර් කියනා වගේ බුරිය අපාගෙන මැරෙන්න හිතනවා. ඒ වගේ ප්‍රශ්න අහද්දි නේ මගේම සරකනේ මං ඕනෙම කෙනෙක් කියන දෙයක් මට ඇත්තටම මම ඇත්තටම අහනවා. මං ඕන කෙනෙක්ගේ වරදක් මං අහනවා. ඕනෙම කෙනෙක්ගේ වරදක් මෙතන පාස්ටර් කින්ස්ලි කතා කරලා අරයා කොහොමද මෙයා කොහොමද මං කාර්යවත් වරද කියන්නේ මං හැමෝම වහනවා. නමුත් ඒ වරද දිගට කෙලින්ම පාස්ටර් ගියොත් එහෙනම් මොකද වෙන්නේ? මට කන්න තැනක් නැති වෙනවා. මට වහන්න බෑනේ. එතකොට දැන් වැඩේ වෙලා තියෙන අපේ ලංකාවේ කට්ටිය කෙලින්ම ඕමානි අයට එහෙම කතා කරලා කියද්දී මට අරක වහන්න බෑ තවත්. නැත්තම් මං කවමදාකවත් කිසිම කෙනෙක්ව පාවල දෙන්නේ නැහැ. ඇයි මං පාවල දෙන්නේ? නේ. මට පාවල දෙන්න අවශ්‍ය නැහැ. මොකද කිසිම කෙනෙක්ගෙන් මට පෞද්ගලික අවශ්‍යතාවයක් නැහැ. ඒක දෙවියන් වහන්සේ ඕනම කෙනෙක් මට උදව් කරන එක ඒක දෙවියන් වහන්සේට වෙනවා මිසක් ඒක මට පෞද්ගලික දෙයක් නෙමෙයි ඒක. නේ. ඒ නිසා ඒක ගැන මට පෞද්ගලිකව අදහසක් නැහැ, පෞද්ගලික තීරණයක් නැහැ, පෞද්ගලික හැඟීමක් නැහැ. ඒ නිසා මට පාවල දෙන්න අවශ්‍ය නැහැ කවවත්. නේ. මං හැමෝම ආරක්ෂා කරනවා මිස එතුර ආරක්ෂා කරන්න බැරි වෙන තැනක උඩින් ගියොත් එහෙම මගේ ආරක්ෂාවේ වැට පැන්නොත් එහෙම ඒකට ඊට පස්සේ මට කරන්න දෙයක්වත් නැහැ. නේ මොකද මම කැමති නැහැ කවුරුත්ම ලැජ්ජ වෙනවට. දැන් අර උඩින් මට පැන්න නිසා දැන් ඒගොල්ලෝ ලැජ්ජ වෙලා. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. ආමේන්. හලෙලූයා.
මට කමක් නැහැ මාව ලැජ්ජ කරාට මට කමක් නැහැ මට නින්දා අපහාස කරාට මට කමක් නැහැ මගේ රෝම කූපයකටවත් ඒක දැනෙන්නේ නැහැ ඇත්තටම මට දැනෙන්නේ නැහැ මගේ ලැජ්ජනා පාස්ටර් ලැජ්ජනානේ නැද්දෝද නෑ නෑ මේක නෑ ලැජ්ජනානේ තියෙනවා මෙච්චරයි මට ලැජ්ජාව ඇති තැන ලැජ්ජාව තියෙනවා ලැජ්ජ නැති වැඩ කරන්නේ නැහැ මම ආමෙන් හලෙලූයා ඒ නිසා මට මම ලැජ්ජ නැති වැඩ කරන්නෙත් නැහැ මම ලැජ්ජ නැති වැඩ කරා කියලා කවුරු හරි කිව්වා කියලා ඒකෙන් මට ලැජ්ජාවක් ඇති වෙන්නේ නැහැ මොකද මන් දේ නොකරපු නිසා ආමෙන් මොකද දෙවියන් වහන්සේගේ සර්වේලන්ස් එක තියෙන හැම වෙලෙම නේ උන්වහන්සේ බලාගෙන ඉන්නවා ආමෙන් කවුරු මොන දේ කිව්වත් නේ කතා කරන කෙනාට කතා කරන්න පුළුවන් නමුත් මං කියන්නේ මෙච්චරයි හැමෝම කැමති කටවල් වහන්න නේ හැමෝම කතා කරන්නේ අරයාගේ කට වහන්න මෙයාගේ කට වහන්න මෙයාගේ නෑ කට වහනවට වැඩිය ලේසි කම් වහගන්න එක හරිද කටවල් වහන එක අයිති දෙවියන් වහන්සේට ඒක දෙවියන් වහන්සේ කටවල් වහපු දෙන් එයාගේ කට ඇරලා තියෙනවා නම් ඒ දෙවියන් වහන්සේ ඒ කට අරින්න ඉඩ දීලා තියෙනවා ඔයාගේ කන වහගන්න හලෙලූයා ඒතර ආට ලේසි නේ කටවට කර වටපදින්න බෑ කියලා ඒකයි ඉතින් දෙවියන් වහන්සේට කට වහන්න පුළුවන් දෙවියන් වහන්සේ විතරයි දෙවියන් වහන්සේට විතරයි ඕනම කෙනෙක්ගේ කටක් වහන්න පුළුවන් සිංහයාගේ කට වැහුවේ දෙවියන් වහන්සේ නේ නේ දෙවියන් වහන්සේ එතකොට මේ යරමියාගේ නේද යරමියාගේ කට වැහුවේ දෙවියන් වහන්සේ අය වගේම බූරුවට පවා කතා කරන්න දුන්නේ දෙවියන් වහන්සේ. ඒ වගේ කටත් එක්ක ක්‍රියාත්මක වෙන්න පුළුවන් දෙවියන් වහන්සේට. ඒකයි කියන්නේ කට කියන එක පරිස්සම් කරගන්න නැත්තම් අමාරු වෙනවා. නේ. නමුත් අපිට කන් වහගන්න පුළුවන් නේ. ඕනම කෙනෙක්ගේ අපිට කනක් වහගන්න පුළුවන්. ඒ නිසා ඕනම කිසිම කෙනෙක්ගේ කටවල් වහන්න යන්න එපා. තමන්ගේ කන් දෙක වහගන්න. හලෙලූයා. තමන්ගේ කන් දෙකත් එක්ක ෆෝන් එකත් ඕෆ් කරගන්න. ආමේන්. හලෙලූයා. නේ. හොඳයි. එතකොට තානාපතියෙක්ව සිටිද්දී හැම දෙයක්ම ස්වර්ග රාජ්‍යයෙන් තමයි ඔයා උදෙසා මැදිහත්කාරකම් කරන්නේ. ඒ නිසා ඔයාට අවශ්‍ය නැහැ ඔයාව ඒ ස්වර්ග රාජ්‍යයෙන් ආරක්ෂා කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේ අප ලවා ඉල්ලන්නක් මෙන් අපි ක්‍රිස්තුස් වහන්සේගේ වෙනුවට ප්‍රධානාපතිව සිට දෙවියන් වහන්සේ හා සමග වෙන්නයි නුඹලාගෙන් ඉල්ලමි. ක්‍රිස්තුස් වහන්සේගේ තානාපතිව සිටීම දෙවියන් වහන්සේ අපෙන් කරන ඉල්ලීමයි. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ කැමති. දෙවියන් වහන්සේ කැමති අපි ජේසුස් උන්වහන්සේ කියන්නේ කවුද අපි උන්වහන්සේගේ දරුවනේ. එතර උන්වහන්සේගේ දරුවෝ කියන්නේ මොන විදිහද කියලා අපිට කල්පනා කරගන්න බැරිද? කල්පනා කරගන්නේ කොහොමද? අපි දැකලා තියෙන උන්වහන්සේගේ දරුවෙක් මේ වෙනකොට. උන්වහන්සේගේ දරුවෙක් දැකලා තියෙන උන්වහන්සේගේ දරුවා මොනවද කරේ කියන එක අපි දැකලා තියෙනවා මොන විදිහටද ස්වර්ගයට ආපහු ගියේ කියන එකත් දැකලා තියෙනවා. කවුද? උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. හලෙලූයා. ඒතර උන්වහන්සේ කැමතිත් අපිත් අර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාගේ වෙනවාට. උන්වහන්සේ විදිහට සේවය කරනවාට. උන්වහන්සේ විදිහට අපි ඕනෙම මිනිසෙකු දෙසා සේවය කරනවාට. ඕනෙ විදිහකට කුරුසිය පූජාව දරාගෙන උන්වහන්සේ නිසා මනුෂ්‍ය නිසා. ආමේන්. නේ නුඹට මෙන් නුඹ අසල්වැසියාට ප්‍රේම කරව. හලෙලූයා. නේ අනිත් කෙනා උදෙසා තමන් ඉදිරිපත් වෙනවාට. අනිත් කෙනාගේ වරද අපරාධ උදෙසා තමන් ඉදිරිපත් වෙනවාට. හලෙලූයා. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාගේ අපිත් හැස් මේ පොළවේ හැසිරෙනවාට උන්වහන්සේ කැමති අන්න ඒ කෙනාට ඒ කෙනාව ස්වර්ග රාජ්‍යයට ගන්න එතකොට උන්වහන්සේට ලේසි. ආමේන්. ඒක ජාතක පුත්‍රයා වාගේ අපිත් උන්වහන්සේ ඉදිරියේ හැසිරෙනවාට උන්වහන්සේ කැමති. එතකොට ඒ පුත්‍රයාව දෙවියන් වහන්සේට ස්වර්ගයට අරගත්තා වාගේම ගන්න ලේසි. අන්න ඒ වගේ අය මැරුණත් මැරෙන්නේ නැහැ.
ආපහු නැගිටිනවා. හලෙලූයා. ආමේන්. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේගේ ඉල්ලීම. එතකොට පවුල්තුමා කියන මේක තමයි මමත් ඔයාලකින් ඉල්ලන්නේ. මමත් කැමති ඔයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාගේ ඉන්නවාට, උන්වහන්සේ වාගේ දරා ගන්නවාට. ආමේන්. මම මේ වෙනකොට හැම වෙලාවකම ඔයගොල්ලෝ පීඩාවක් තුලින් යනවා නම්, ප්‍රශ්නයක් තුලින් යනවාට මම මොකද කරලා තියෙන්නේ? මම මොනවද කියලා තියෙන්නේ? මම හරි ඔයා එන්න සිස්ටර් කවුද ඔය ගැන කිව්වේ? අරයද? එයාටත් එන්න කියන්න. මෙතන දැන් සාම සාකච්ඡා. ඔයා කිව්වද ඊට පස්සේ එයාට දඬුවම් කරා. ඔයා කිව්වද ඔයාට දඬුවම් කරා. එහෙම කරාද මං? නෑ. මම මොකද්ද කියන්නේ? මං කියන්නේ නිශ්ශබ්ද වෙන්න. ඔයා හැම දෙයක්ම දරා ගන්න. හලෙලූයා. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රමය. ඔයා සමාව දෙන්න. හලෙලූයා. ආමේන්. එහෙම වුණාම මම හොඳ නැහැ. ඒක තමයි වෙන්න අවශ්‍ය. දරා ගන්න. ඒක තමයි දෙවියන් වහන්සේගේ ඉල්ලීම. හලෙලූයා. ඔයාගේ දරා ගැනීම, ඔයාගේ ඉවසීම. ආමේන්. හලෙලූයා. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය උන්වහන්සේ අපෙන් අපේක්ෂා කරනවා. අප උන්වහන්සේ තුළ 21 තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තා වූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට දෙවියන් වහන්සේ සැලැස්සූ සේක. අප උන්වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස. අපි මොකද වෙලා තියෙන්නේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම බවට පත් වෙලා. ඒ කියන්නේ මොකද්ද? වැරදි නැත්තෙක් බවට පත් වෙලා. නේ වැරදි නැත්තෙක් බවට පත් වෙලා අපි තුල තියෙන වරද අපරාධ හැම දෙයක්ම උන්වහන්සේගේ කරපිටට ගත්තා. නේ එතකොට මොකද කියන්නේ? එතකොට උන්වහන්සේ මොකද උනේ? පාපයක් නොදත්තා වූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්න දෙවියන් වහන්සේ සැලැස්සුවා. ආමේන්. හලෙලූයා. අද දවසේ ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියට ගියේ පව්කාරයෙක් වගේ. නමුත් උන්වහන්සේ පව් ගැන දැනගෙන හිටියේ නෑ. උන්වහන්සේ පාපය කරේ නෑ. උන්වහන්සේ වරද කරේ නෑ. අපරාධ කරේ නෑ. අද දවසේත් අපි වරද කරේ නැති වුණාට, අපි අපරාධ කරේ නැති වුණා. අනෝම සිස්ටර් මියුට් එක දාගන්න. අපි වරද කරේ නැති වුණාට, අපි අපරාධ කරේ නැති වුණාට අපිට වරද තබන්න ගොඩක් අය ඉන්නවා. එහෙම වුණාම අපි ඒ වරද නිවැරදි කරගන්න යනවද නැත්නම් අපි සද්ද නැතුව ඉන්නවද? සද්ද නැතුව ඉන්න ඕනේ මෙතන අනුව. ආමේන්. හලෙලූයා. අපි ඒ මොනෝම තමයි අපිව උන්වහන්සේ තුළ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨකමට ගණන් ගන්න. ආමේන්. අපේ වරද අපි නිවැරදි කරගන්න යනවා කියන්නේ මොකද්ද වෙන්නේ? එතකොට අපේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවේ ඵලයක් නැතුව යනවා. නේද? නේ? මම එහෙම කිව්වේ නෑ. මම මෙහෙමයි කිව්වේ කිය. දැන් මට විරුද්ධව එක්කෙනෙක් හැමතැනම කෝල් කරනවා මට හෙනවා. එක එක්කෙනා කියනවා. අරගම කියනවා, මෙහෙම කියනවා, මෙහෙම කියනවා, මෙහෙම කියනවා. අරයටත් කියනවා, මං අරයටත් කිව්වා, මෙයාටත් කිව්වා. ඉතින් දැන් මම එයාගේ එක මං හැමෝටම කියන්න ගියේ මං එක්කෙනෙක්ට දෙන්නෙක්ට එයා ප්‍රශ්න කරන්න ආපු නිසා මං පෙන්නුවා. ආමේන්. හලෙලූයා. එතකොට එහෙම වරද නිවැරදි කරන එයා වරදක් නොතිබෙ වරද තියෙන කෙනා තමයි වැඩිපුර වරද නිවැරදි කරගන්න හදන්නේ. මන්නම් මගේ ජීවිතයේ අත්දැකීමෙන් මම අවුරුදු 40ක් මේ පොළවේ මම දැකලා තියෙන කෙනෙක් දෙයක් තමයි වරද කරපු නැති කෙනා හුඟක් වෙලාවට වරද නිවැරදි කරගන්න මං ගාවට ඇවිල්ලා නැහැ. 99%ක්ම වරද කරපු කෙනා තමයි මං ගාවට ඇවිල්ලා ඒක නිවැරදි කරගන්න හදලා තියෙන්නේ. හලෙලූයා. ඉතින් ඒක මනුෂ්‍ය ස්වභාවය. මට නම් අදාළ නැහැ. ඒකයි මං කියන්නේ මට ඔයා වරද කළත් එකයි නොකළත් එකයි සිස්ටර්. ආමේන්. හලෙලූයා. ජේසුස් වහන්සේ තුල නිවැරදි. හලෙලූයා. ඔයාගේ වරද ජේසුස් වහන්සේට කියලා ඔයා සමාව ගත්තනම් සිස්ටර් බ්‍රදර් ඔයා ජේසුස් වහන්සේ තුල දැන් ධර්මිෂ්ඨයි. ආමේන්. මට එතකොට මට ඔයා හැමදාම ධර්මිෂ්ඨයි. හලෙලූයා. ආමේන්. මම මේ දොරෙන් ඇතුළට ගන්නේ වැරදි කෙනාද නිවැරදි කෙනාද කියලා ඔක්කොම ස්කෑන් කරලා චෙක් කරලා නෙමෙයි. වැරදි වුණත් නැති වුණත් නිවැරදි වුණත් හරි වුණත් හොඳ වුණත් කැත වුණත්
නේ වීසා තිබ්බත් වීසා නැත්තත් හැමෝම ඇතුළට එනවා. ආමේන් හලෙලූයා. මම දැන් ප්‍රින්සිපල් එකක් විදිහට මම ප්‍රතිපත්තියක් විදිහට මම දැන් කවුරුත් නවත්ත ගන්නෙ නෑ. මොකද ඒ නවත්ත ගත්ත ඒවා මගේ ඔළුවටම කඩාගෙන එන නිසා. මොකද මම යම් ප්‍රශ්න තුල කීපයකින් යනවා. මම කැමති නෑ ඒ ප්‍රශ්න නිසා වෙන කෙනෙක් ඒ ප්‍රශ්නයකට මුහුණ දෙනවට කැමතිත් නෑ. මගේ ප්‍රශ්න එක්ක වෙන මගේ පිටිපස්සේ ඉන්න මගේ ස්පොන්සර්ස්ලා ඒ ප්‍රශ්නයකට පැටලෙනවට මම කැමතිත් නෑ. ඒ නිසා මේ මොහොතේ මම ආරක්ෂා සහිතව මම නුවණින් ක්‍රියා කරනවා. හලෙලූයා. මේ අවස්ථාවේ හැටියට. නැත්තම් ඔයගොල්ලෝ දැකලා ඇති මම ඕනම කෙනෙක්ට ඕනම හිඟන්නෙක් වේවා කළු වේවා සුදු වේවා පිරිවි නවත්ත ගන්න නෑ. නමුත් ඕනම කෙනෙක්ව මම මෙතන නවත්තගෙන තියෙනවා මොන ලෙඩ තිබුණා. නේ? මොන වසංගත තිබ්බත් මම මොන වසංගතයද කියලා මම මේ අර කොරෝනා කාලේ මම කවමදාකවත් ඒකම ඔයා PCR එක කරලා එන්න සිස්ටර් මෙතන නවතින්න කියලා කවමදාකවත් කියලා තියනවද? නෑ මම කාටවත් කියලා නෑ. මම හුඟක් වෙලාවට මෙතන එන කෙනෙක්ව දොස්තර කෙනෙක් ගාවට යවන්නෙත් නෑ. අමාරුම ලෙඩෙක් කරන්න. අමාරුම ලෙඩෙක් දොස්තර කෙනෙක් ගාවට ගෙනහිල්ලා මේ ප්‍රතිකාර ආරම්භ දීලා හරි ගෙනත් තියනවා මිසක්. දෙවියන් වහන්සේ තුළම සුවය ඉල්ලගත්ත මිසක්. ආමෙන් හලෙලූයා. ඒ නිසා මම ලේසියෙන් කිසිම දෙයකට බය නැහැ. ආමෙන්. මම කැමති නැහැ නමුත් අනවශ්‍ය ලෙස කිසිම කෙනෙක් ප්‍රශ්නයකට මුහුණ දෙනවට. ආමෙන්. හලෙලූයා. ඒ නිසා අපි තුල මොන පාපය තිබුණත් මොන වරද තිබුණත් ආමෙන්. උන්වහන්සේ තුල උන්වහන්සේ නිසා අපි ධර්මිෂ්ඨයි. ආමෙන්. කවුරු නිසා? ක්‍රිස්තුස් වහන්සේ නිසා අපි ධර්මිෂ්ඨයි. ඒ නිසා දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේ තුල දකින්නේ ධර්මිෂ්ඨ කෙනෙක් විදිහටයි. හලෙලූයා. උන්වහන්සේ දකින ධර්මිෂ්ඨකම ඒකයි. ආමෙන්. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට කුරුසියට ගියා අපේ පාපය උන්වහන්සේ තුල තියාගෙන. ආමෙන්. හලෙලූයා. ඒ නිසා අප තුළ මොන පව්කාරකම වුණත් තිබුණත් නැතත් හලෙලූයා. ඒ හැම දෙයක්ම අපි දරාගන්න තරමට හලෙලූයා ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට ප්‍රකාශ වෙනවා. ආමෙන්. හලෙලූයා. ඒ නිසා වැරදි නිවැරදි කරගන්න එක අපි කරන්න ඕනේ දෙවියන් වහන්සේත් එක්ක මිස. හලෙලූයා. තවත් මිනිහෙක් එක්ක නෙවෙයි. වැරදි නිවැරදි කරලා සමගි වෙන්න කිව්වේ උන්වහන්සේ දෙවියන් වහන්සේ එක්ක. ඒ සමගි කිරීමට එන්න කිව්වේ. හලෙලූයා. මනුෂ්‍යයත් එක්ක සමගියෙන් ඉන්න මොකද්ද? මනුෂ්‍යයත් එක්ක ප්‍රේමයෙන් ඉන්න. තමන්ට මෙන් එයාට ප්‍රේම කරන්න. ආමෙන්. ඒ අයගේ වරද සංගවන්න. ඒ අයගේ වරදක් හම්බුන ගමන් ඒක මුළු ජාත්‍යන්තර ප්‍රකාශනයක් කරන්න එපා. ආමෙන්. එයාගේ වරද හංගන්න. හලෙලූයා. තමාට මෙන් තමන්ගේ යහළුවාට තමන්ගේ සහෝදරයට ප්‍රේම කරන්න. එහෙම නෙමෙයි මේක. නේ. චුට්ටක් මොකක් හරි දැක්කොත් නිකන් හරි පාස්ටර් වෙන වාහනයකට නගිනවා දැක්කොත් හරි පාස්ටර් අන්න බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ගියා. පාස්ටර් කොහෙද ගියේ? ඩ්‍රයිවර් ලොක්කරම කෝල් කරයි. නේ. එහෙම වෙන්න එපා. නැත්නම් ගෙදර ඉන්න කට්ටියට නැත්තම් දිල්කින කතා කරයි දිල්කිගේ ෆෝන් එක ආන්සර් කරොත් එimhe දිල්කිගේ අම්මට කතා කරයි. දිල්කි කොහෙද? පාස්ටර් කොහෙද? නේ අදාළ නැහැ. හලෙලූයා. තමන්ගේ වරද වහගෙන තමන් පැත්තකට වෙන්න. තමන්ගේ වරද ගැන තමන් දෙවියන් වහන්සේ එක්ක ගනුදෙනු කරගන්න. හලෙලූයා. ආමෙන්. තමන්ව දෙවියන් වහන්සේ ගෙනල්ලා තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ පතානාපතියෙක් මිස දෙවියන් වහන්සේගේ පොලිස්කාරයෙක් ලෙස නෙවෙයි. ආමෙන්. නිසා හොඳට මතක තියාගන්න අපි එක එක්කෙනා දෙවියන් වහන්සේගේ පොලිස්කාරයෝ නෙමෙයි. ඕමානවල පොලිස්කාරයෙකුත් නෙමෙයි. එහෙනම් ආ පොලිසිය වැඩ කරන්න ගිහිල්ලා. හවුස්මේඩ් වැඩ කර ඉන්න නැතුව. ආමෙන්. හලෙලූයා. ඒ නිසා ඔයාට තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ තානාපතියෙක් විදියට එන්න, ක්‍රිස්තුස් වහන්සේව නිරූපණය කරන්න, නියෝජනය කරන්න, උන්වහන්සේ තුල ධර්මිෂ්ඨව සිටින්න.
හලලුයා. ඔයාගේ පාපය ඔයා දෙවියන් වහන්සේ එක්ක ගනුදෙනු කරගෙන උන්වහන්සේ එක්ක සමගි වෙන්න. ඔයාගේ පෞකාරකම ඔයා කැමති නෑනේ ලෝකේ දැනගන්නවට. ආමෙන්. ඔයාට බොයිෆ්‍රෙන්ඩ්ලා කී දෙනෙක් හිටියද? ඔයා නේ ඔයා කොහෙද ගිහිල්ලා තියෙන්නේ? මෙහෙ ගිහින් තියෙනද? ඒවා ඔයා කැමති නෑනේ වෙන කට්ටිය ඔයා ඒවා බෙදා ගන්න නෑනේ. නේ. ඒතකොට ඔයා කැමතිද වෙන කෙනෙක් වෙනවට ඒක? ඒක නම් කැමතියි. එතුර අනිත් අයටත් එහෙමම කරන්න. එයාට වරද තිබ්බත් එකයි නැතත් එකයි ඔයාට ඒක අදාළ නෑ. ආමෙන්. හලෙලූයා. මං වරද දැන මම හංගනවා. සමහරවිට මට කියනවා පාස්ටර් දැන කිව්වේ නෑ. නෑ මං කියන්නේ ඇයි මම පාස්ටර්. හලෙලූයා. මම අම්මා. නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ගේ වරද කියන්නේ නේද? නෑ ඒකනේ කියන්නේ අම්මා නේ හොරාගේ අම්මගේ බේන අහන්න එපා කියලා. නේ එහෙම කරන්නේ එහෙම කරන්න බෑ. මම දැන කියන්නේ මම දන්න දේවල් ගොඩක් තියෙනවා. මෙතන එන සභාවේ ඉන්න හැම කෙනෙක් වේවා මේ සභාවට ආවා ගියා හැම කෙනෙක්ගෙම හොඳට අතීත කතාව ටික ඔක්කොම චරිත කතන්දර මම දන්නවා. ඇස් දෙකට දැකපුවක් තියෙනවා. නමුත් මට ඒක වැඩක් නෑ. ඒක මට අදාළත් නෑ. ආමෙන් හලෙලූයා. ඕගොල්ලෝ වුණත් මේ මොනවාද වැඩ කරලා ඇවිල්ලා ගෙදර ආවට පස්සේ ඊට පස්සේ ඕගොල්ලෝ කොහේ යනවද අරේ ගියාද මේ ගියාද කියලා මං අහනවද? ඕගොල්ලෝ සතිය තිස්සේ මොනවද කරේ කියලා මං අහනවද? සතිය තිස්සේ ඕගොල්ලෝ සිස්ටර් මං කෝල් කරලා මේ ඔයාගේ ෆෝන් එකෙන් එන්ගේජ් වුණා කාත් එක්කද ෆෝන් එකේ හිටියේ කියලා මං අහනවද? නෑ. හැබැයි මට කතා කරද්දි ෆෝන් එකේ එන්ගේජ් තිබ්බොත් එහම අම්බේ ලෝක විනාශේ. පාස්ටර් ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ. නේ? එහෙම වෙන්න එපා. මං ඔයාගෙන් අහන්නේ නෑනේ. නේ? ඔයා කාත් එක්කද WhatsApp එකේ හිටියේ කියලා මං අහන්නේ නෑ. ඔයා කාත් එක්කද ඉමෝ එකේ හිටියේ මං අහන්නේ නෑ. ඔයාගේ පඩියට මොනවා වෙනවද කියලා මං අහන්නේ නෑ. ආමේන්. හලෙලූයා. නේ? මම දේශනා කරනවා ඔයා දේශනාව අහලා වචනය අහලා ඔයාගේ ජීවිතේ හරි ගස්ස ගන්න එක ඔයාගේ වැඩේ. මං ඕගොල්ලන්ට ඇඟිල්ලෙන් ඇන ඔයා මේ විදියට කරන්න කියලා මං කවුමද